समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි හැමදෙනාම සූදානම් වෙන්නේ සූත්‍ර ධර්ම විවරණ මේ සද්ධර්ම දේශනා මාලාවේ තවත් ඊටාම වටින සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කිරීම සඳහා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ බහුශ්‍රත කෙනෙක් බවට පත් වෙන්නට කියලා. බහුශ්‍රතේ කියලා ධර්මයේ තුල හඳුන්වන්නේ ධර්ම මානසිකාරයේ පවතින බොහෝ ධර්ම කාරණා පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයාට. අපේ ජීවිතේ අපි මුලටම ධර්මයේ යෙදෙව්වොත් ඒ කාන්තේම පින්වත්නි අපේ ජීවිතය බොහෝම අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් වෙනවා. ධර්මය අපි මුලින් තබාගෙන ධර්මයට ගරු කරමින් ධර්මයට සත්කාර කරමින් ධර්මය පුදමින් ධර්මය ධ්වජය කරගනිමින් ධර්මය හේතුව කරගනිමින් අපි වාසය කළොත් අපේ ජීවිතය පුදුමාකාර විදිහේ සුන්දර ජීවිතයක් බවට පත් වෙනවා. ධර්මයේ තුලින් පින්වත්නි අපට නොවිසඳ ගන්නට බැරි ප්‍රශ්නයක් නැහැ. හැම ප්‍රශ්නයක්ම අපේ ජීවිතවල තියෙන ධර්මයෙන් අපිට විසඳා ගන්නට පුළුවන්. එයින් ලැබෙන උච්චතම අවස්ථාව විදිහට මේ සියලු දුක්ඛයන්ගෙන් මිදීමට අපට මේ ධර්මයේ නිසා අවස්ථාවක් ලැබෙනවා. එනිසා බහුශ්‍රතවත් භාවය ඇති කරගත්තොත් අපි හිතන විදිහ ධර්මානුකූලව හිතන්න ගත්තොත් අපේ ක්‍රියාව ධර්මානුකූල වුණොත් අපි නොදැනුවත්වම සමාජයට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා වගේම බහුශ්‍රතයෙක් බවටත් පත් වෙනවා. අන්න ඒ කාරණාව අපි සිත්ති තබාගෙන තමන්ගේ ධර්ම නුවණ අවබෝධය තව තවත් වර්ධනය වේවා කියන මේ අදිෂ්ඨානය සිතවිල්ල සිත්ති තබාගෙන අපි මේ උතුම් වූ දේශනාවත් සමගින් සම්බන්ධ වෙමු. අද අපි මාතෘකා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ බ්‍රාහ්මණ වර්ගයේ අඩංගු වෙන
ධනංජානී කියන සූත්‍ර ධර්මය. ධනංජානි සූත්‍රය බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ ධනංජානි බ්‍රාහ්මණයා අතර සිදු වුණු පිළිසඳරක් පිළිබඳවයි මේ තුල විස්තර කෙරෙන්නේ. පින්වත්නි, සරියුත් මහරහතන් වහන්සේ දක්ෂිනාගිරියෙහි භික්ෂූන් වහන්සේලා 500ක් සමග පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ පිණ්ඩපාතේ වැඩම කරනකොට එක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා වැඳලා ඒකත් පස්සක වාඩි වුණා. වාඩි වුණාම අපේ සරියුත් හාමුදුරුවෝ අහනවා උන්වහන්සේගෙන්, "එවත්නි, බුදුරජාණන් වහන්සේ සුවෙන් නිරෝගීව වැඩ වාසය කරනවද?" උන්වහන්සේ පිළිතුරු දෙනවා, "ස්වාමීනි, එහෙමයි. බුදුරජාණන් වහන්සේ සුවයෙන් නිරෝගීව වැඩ වාසය කරනවා." එවත්නි, මහා සංඝයා සුවයෙන් නිරෝගීව වැඩ ඉන්නවද? ස්වාමීනි, මහා සංඝයා සුවයෙන් නිරෝගීව වැඩ ඉන්නවා. එවත්නි, ධනංජානි බ්‍රාහ්මණයා සුවයෙන් නිරෝගීව ඉන්නවද? එහෙමයි ස්වාමීනි, ධනංජානි සුවයෙන් නිරෝගීව ඉන්නවා. කොහොමද ධනංජානි අප්‍රමාදීව කටයුතු කරනවද? අනේ ස්වාමීනි, ඒ පැත්ත නම් කතා කළ වැඩක් නැහැ. ධනංජානි අප්‍රමාදීව නම් නෙවෙයි වාසය කරන්නේ. ධනංජානි ප්‍රමාදීවයි වාසය කරන්නේ. ස්වාමීනි, ධනංජානි රජ්ජුරුවන්ගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ගේ වස්තුව කොල්ල කනවා. බ්‍රාහ්මණයන්ගේ උදව් උපකාරය ඇතිව රජ්ජුරුවන්ගේ වස්තුව කොල්ල කනවා. මේ ධනංජානිට හිටියා බොහෝම ධාර්මික බිරිඳක්. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, බොහොම ධාර්මික බිරිඳක්. ස්වාමිනේ බිරිඳත් පහුගිය දිනක කලුරිය කරා මරණයටපත් වුණා. දැන් ඉන්නවා බිරිඳක්. ඇය ධාර්මික නැහැ. මේ කාරණාව ඇහුවට පස්සේ උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්වත්නි ලොකු සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා කිව්වා, නොඇසිය යුත්තක් ඇසුවා. මේ ධනංජානි බොහෝමත්ම අප්‍රමාදීව වාසය කරන්නේ. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක යහපත් දෙයක් නෙවෙයි. මේක ධනංජානිට අහිත පිණිස දුක් පිණිසයි පවතින්නේ. ඒ නිසා ඔහු සමග යම්කිසි විදිහේ කතාවක් ඇති කරගත්තොත් හොඳයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ස්වාමින් වහන්සේට සිහිපත් කරනවා. සිහිපත් කරලා පින්වත්නි, අපේ සරියුත් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? පහුවදා රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩම කරලා පසුබතින් වැළකීලා ධනංජානි ඉන්න තැනට වැඩම කරනවා. බලන්න මේ කල්යාණ මිත්‍රයන්ගේ තියෙන ලක්ෂණය. යම් කිසි කෙනෙක් වැරදි දේවල් කරනවා නම් ඒ වැරද්දෙන් ඒ පුද්ගලයා නිදහස් කරන්න කල්යාණ මිත්‍රයා වෙහෙස වෙන විදිහ. එවැනි කල්යාණ මිත්‍රතුමන් වහන්සේලා වැඩ වාසය කරපු ශාසනයකයි පින්වත්නි අපි මේ විදිහට කල්යාණ වූ ධර්මයන් අහලා කල්යාණ වූ ගුණ ධර්මයන් ජීවිතයට එකතු කරගන්නේ. මේ ධනංජානි කියන බ්‍රාහ්මණයා ගැන මොනතරම් කරුණාවක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන්නේ නැද්ද? පින්වත්නි, අපිටත් ඒ වගේ අනිත් අය ගැන හැඟීමක් අපි තුල ඇති වෙන්නට ඕනේ. සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ වැරදි කරන පුද්ගලයන්ට වැරද්දෙන්ම චෝදනා කරනවා.
වැරදි කරන අය චෝදනා කරලා වැරදි කරන අයට නිග්‍රහ කරලා ඒ අයට අවමන් කරලා ඒ අය ලැජ්ජාවටපත් කරලා ඒ අය තව තවත් වැරදි වලට යොමු කරනවා. සමහර අයගේ වැරදි විවේචනය කිරීම හේතු කොටගෙන විවේචනය කරන ආකාරයට සමහර අය තවත් බරපතල වැරදි වලට යොමු වෙනවා. මේක වෙන්නේ කාරුණික හදවතක් නැතිකම නිසා. සමහර වෙලාවට හොඳ මිනිස්සුන්ට පවා වැරදි චෝදනා කරමින් අපහාස නින්දා කරමින් කටයුතු කරනවා. ඒකින් වෙන්නේ මොකද්ද? හොඳ මිනිස්සුත් නරකයි බවට පත් වෙනවා. කාරුණික මේ හදවතක් අපිට තිබ්බොත් පින්වත්නි, අපි ගාව සානුකම්පිත භාවයක් තිබුණොත් අපි නිතරම බලන්නේ අනිකා වැරද්දක් කෙරුවා වුණත් ඒ වැරද්ද ගැන විවේචනය කරමින් ඉඳීම නොව ඒ පුද්ගලයා හමු වෙලා ඒ පුද්ගලයාත් එක්ක කතා කරලා ඒ කෙනාට ධර්මය කියා දීලා යහපත කියා දීලා ඒ කෙනා යහපත් වූ මාර්ගයට ගැනීමටයි අපි පෙළඹෙන්නේ. ඒ පෙළඹෙන්නටත් යොමු වෙන්නේ කාරුණික හිතක් තිබ්බොත් පමණයි. ඒක හැම තිස්සෙම අපි අනිත් පැත්තට දාලා බලන්න ඕන පින්වත්නි. දැන් තමන් මොනවා හරි වැරද්දක් කරමින් ඉන්නවා නම් තමන්ගේ වැරද්ද කරන්න නොදැන නම් තමන්ගේ වැරද්ද තමන් ලැජ්ජාවක් බයක් සකක් නැතුව තමන් කරනවා නම් තමන් ඇත්තටම අසරණ කෙනෙක්. දැන් ඒ අතරතුර යම් කෙනෙක් ඇවිල්ලා වැරද්දම ඉස්මතු කරමින් නිර්දය ලෙස විවේචනය කරමින් තමන්ට ලැජ්ජාව ඇති කරනවා නම් තමන්ට මොන විදිහේ අපහසුතාවයක් ඇති වේද? ආන්නේ වගේ අනිකා දිහා බලලා වැරදි කරන අනිත් අයත් එහෙමම තමයි. හැමෝම නෙවෙයි, බොහෝ අය දැන දැනත් වැරදි කරනවා. නමුත් බහුතරයක් දෙනා එහෙමයි. නොදැනුවත් කමෙන් ඒ අකුසලයේ ගැන දන්නේ නැති කමෙන් වැරදි කරනවා. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි, සානුකම්පිතව සුහදශීලීව යම් වැරදි අඩුපාඩු පෙන්වලා දුන්නාම ඒ වැරදි අඩුපාඩු හදාගෙන ජීවිතය නිවැරදි කරගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට බොහෝ දෙනෙක්ගේ ජීවිතවල තියෙන්නේ ඒ වැරද්ද නිවැරදි කරන්න උත්සාහවන්ත වීමක් නොව වැරදිකාරයා සදාකාලික වැරදිකාරයෙක් විදිහටම වැරදි කරන අයව පහත් කරමින් ඒ අයට අවලාද නගමින් කටයුතු කිරීම. ඉතින් මේ තත්ත්වයෙන් නිදහස් වෙන්න ඕනි අපි කවුරුත්. එහම නිදහස් වුණොත් තමයි සමාජයටත් යහපතක් වෙන්නේ, අනුන්ටත් යහපතක් වෙන්නේ. මේකට මූලික වෙන්නේ කාරුණික හදවතක්. අපි කියනවා තෙත් ඇති හිතක් කියලා. අන්නේ හිතක් ඇති කරගෙන අන්නේ අය පිළිබඳව අපි සානුකම්පිතය බලමින් ඒ අය නිවැරදි කිරීමේ අරමුණ අපි කවුරුත් ඇති කර ගන්නට ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රයා කියන්නේ ඒ වගේ කෙනෙක්ට. සරියුත් හාමුදුරුවොත් මොකද කළේ? මේ ධනංජානි බ්‍රාහ්මණයා ඉන්න තැන ගැන හිතලා බලන්න පින්වත්නි, උන්වහන්සේට කරන්න දේවල් නැතුවද? උන්වහන්සේට හම්බ වෙන්න පුද්ගලයන් නැතුවද? උන්වහන්සේ මේ විදිහට වැඩම කරන්නේ. උන්වහන්සේ මොකද කළේ? ධනංජානි කියන බමුණ ගාවට ආවා. උන්වහන්සේ බමුණ හොයාගෙන ගියා. යනකොට මෙයා මොකද කරන්නේ? නුවරින් පිට ඉඳගෙන එළදෙනුන්ගෙන් කිරිදවනවා. එළදෙනුන්ගෙන් කිරිදවන ගමන් සරියුත් හාමුදුරුවෝ දැක්කහම ඇවිල්ලා වඳිනවා. ඉතින් සමහර අයගේ ජීවිත තියෙනවා, සමහර වැරදි තියෙනවා. හැබැයි එයාගේ ගුණධර්මයනුත් තියෙනවා. සමහර වෙලාවට සමහර මිනිස්සු අපි දකිනවා මත්ද්‍රව්‍ය ආදී භාවිතා කරමින් ඊටාම අශීලාචාර ලෙස හැසිරෙනවා. සමහර අවස්ථාවන් වල අපිට අත්දැකීම් පවා තියෙනවා. හාමුදුරු කෙනෙක් ඒ ළඟින් ගියොත් අර කැහිපොට ගසාගෙන ඉන්න සරම ඒ අය අත්හැරලා බොහොම සංවර වෙනවා. සමහර වෙලාවට අර කෙලින් කටෙන් ඉන්න බෑ. නමුත් කෙලින් ඉන්න සීඩිවෙන් ඉන්න උත්සාහවන්ත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර
බීම ඒ මද්දරයට ඇබ්බැහි වීම කියන මේ தത്വයට ඒගොල්ලෝ ඇබ්බැහි වෙලා ඒක අගුණයක්. හැබැයි ඇතුළාන්තේ ගරුත්වයක් තියෙනවා. ඇතුළාන්තෙත් ඒකේ ගුණයක් තියෙනවා. සමහර අයගේ ඒ වැරදි කිරීම හොඳයි කියන එක නෙවෙයි. ඒ වැරදි දැන කිරීම තරම් තවත් නිന്ദා කටයුතු දෙයක් නැහැ. නමුත් ඕනෙම වැරද්දක් තියෙන බොහෝ පිරිස් ගාවා මොකක් හරි ගුණයක් අපිට ඉස්මතු කරගෙන ඒ ගුණය ඉස්මතු කළා ඒ කෙනාටම ඒ වැරද්ද නිදහස් වීමට මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් අන්න අපි එතෙන්ට අය පින්වත්නි යොමු වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මෙතන අපේ සරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? වැඩම කරාට පස්සේ ධනංජාන ඇවිල්ලා වඳිනවා. වැඳලා අහනවා බලන්නකෝ. ස්වාමීනි දානේ වළඳමුද? කිරි ටිකක් වළඳමු කියලා අහනවා. එහුවම උන්වහන්සේ කියනවා ධනංජානි මම දානේ වළඳලා ආවේ ඒ නිසා දැන් වළඳන්න බෑ කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ වැඩි සතුට සාමීචව කතා බහ කරලා වහන්සේ වැඩි ඇයි මම ආවේ ඔබව හම්බ වෙන්න. එහෙමයි ස්වාමීනි. ධනංජානි ඔබ අප්‍රමාදීව වාසය කරනවාද? දැන් ගිය ගමම්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවේ නැහැ. ටික වෙලාවක් කතා බහ කරලා පිළිසඳර යෙදිලා තමයි ඇහුවේ ඔබ අප්‍රමාදීව වාසය කරනවාද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ ධනංජානි කියනවා ස්වාමීනි අනේ කොහේ මං අප්‍රමාදීව වාසය කරන්නද? මට තියෙන වැඩ. ස්වාමීනි මට දෙමව්පියන්ට උපස්ථාන කරන්න තියෙනවා. අඹදරුවන්ට උපස්ථාන කරන්න තියෙනවා. දසිදස්සන්ට මට උපස්ථාන උපකාර කරන්න තියෙන. ඒ ගැන හොයලා බලන්න තියෙනවා. මිත්‍රයන් අමාත්‍යයන් පිළිබඳව මට වැඩ තියෙනවා. නෑයන්ට සංග්‍රහ කරන්න තියෙනවා. පූර්ව ප්‍රේතයන්ට පුද පූජා තියන්න තියෙනවා. දෙවි දේවතාවුන්ට පුද පූජා තියන්න දෙනවා. ස්වාමීනි ඒ විතරක් නෙවෙයි ඉතින්. මේ මගේ කයත් පිනව ගන්න එපා. ඉතින් මේ මගේ කයත් පිනවන්න මට තියෙනවා. ඉතින් මේ වැඩ ටික ගත්තාම ස්වාමීනි කොහේ අප්‍රමාදීව වාසය කිරීමක්ද? දැන් අද කාලේ හැටියට කියනවා නම් කවුරු හරි සාමින් වහන්සේ නමක් මේ පින්වත් කෙනෙකුට කියනවා භාවනා කරනවද? බණ අහනවද? සිල් සමාදන් වෙනවද? කොහොමද ධර්ම ඉගෙන ගන්නවද? එහෙම කියනකොට ස්වාමීනි හාමුදුරනේ කොහෙද ඒවට ඉඩක්? මට තියෙන වැඩ ටික ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, බිරිඳගේ වැඩ, නෑයන්ගේ වැඩ මේ ඔක්කොම ගත්තාම මට ධර්මයේ හදාරන්න, බණ අහන්න, භාවනා කරන්න, සිල් රකින්න වෙලාවක් නැහැ. ඔන්න වගේ කතාවක් තමයි පින්වත් එදත් ධනංජානි කිව්වේ. මේ කතන්දර දෙකම අද විසඳෙන්නෙත් නැහැ, හෙට විසඳෙන්නෙත් නැහැ. ධනංජානිටත් තිබුණේ මේ ප්‍රශ්නය එදා ওই විදිහට ප්‍රකාශ කරා. අද බොහෝ දෙනෙක්ට ධර්ම මාර්ගයට එන්න බැරි විදිහට ඉදිරිපත් කරන ප්‍රශ්න ඒ ටිකම තමයි. ඒක කවදාවත් ඔය පින්වතුන් හිතනවා නම් ලබන භවයක ඉපදිලා මම මේ ඔක්කොම කරගන්නවා කියලා ඒක වෙන්නේත් නැහැ. මොකද ඉස්සරහටත් මේ ප්‍රශ්න ටික ඒ විදිහටම එන්න පුළුවන්. එදත් එහෙමයි. එදා තිබුණ ප්‍රශ්න පුද්ගලයන්ටත් අපිට මේ පැහැදිලි වෙනවා. අද තියෙන ප්‍රශ්නත් ඒ හා සමානයි. ඒ නිසා අපි මොන දේ නැතත් පින්වත්නි අපි කෑම කන්න වෙලාවක් හදා ගන්නවනේ. මොන දේ නැතත් නිදා ගන්න වෙලාවක් හදා ගන්නවනේ. මොන දේ නැතත් අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි කොහොම හරි කාලයක් වෙන් කර ගන්නවනේ. ඉතින් ඇයි අපිට බැරි ඒ ඔක්කොටම වඩා අවශ්‍ය කරන ඊළඟ ජීවිතයත් තීරණය කරන මේ දුක දුරු කරන ධර්මයට අපිට වැඩි අවශ්‍යතාවයක් ලබා දෙන්න බැරියයි. ඒක වෙන්න හේතුව තමයි ධර්මයේ වචනාකම නොතේරීමත් අර දේවල් ඇසුරු කිරීම මත ඒ දේවල් මත්තේම නැහිම නිසා ඒකේ සුවය විතරක් අපිට දැනෙන හින්දා. එතකොට මේ පංචකාම සම්පත්තීන් වල
ඇලෙමින් ගැලෙමින් කටයුතු කරනවා කියන්නේ මේ ඌරු මානසිකත්වය කියලා බුදුරජාණන් වහන්සේ අපට බොහොම නින්දා කටයුතු ආකාරයෙන් ඒ කාරණාව සිහිපත් කරලා තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම අපේ ජීවිතේට ධර්මයේ ඉස්සරහට දාගත්තොත් එහෙම අන්න පින්වත්නි අපිට අපේ ජීවිතේ අප්‍රමාදීව වාසය කරන්න පුළුවන්. ඉතින් සරියුත් හාමුදුරුවෝ මෙහෙම කිව්වහම ඉතින් අර උත්තරේ තමයි හම්බුනේ. කොහොමද ස්වාමීනි මේ වැඩ තියාගෙන මේ පෞල් ජීවිත තියාගෙන කොහොමද ඔය බණ භාවනා කරන්නේ වගේ උත්තරයක් තමයි දුන්නේ. ඒ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ අහනවා ධනංජානි යම් කිසි කෙනෙක් කියනවා නම් තමන්ගේ අම්මා නිසා තමන්ගේ දෙමව්පියන් නිසා තමන් අධර්මචාරයේ යෙදෙනවා. ඒ වගේම විෂමචාරයේ යෙදෙනවා. ඒ යෙදෙන කෙනෙක් මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? අවීචි මහ නරකෙ උපදිනවා. අවීචි මහ නරකෙ ඉපදුනාට පස්සේ ඒ කෙනාට පුළුවන් ද ඒ කෙනා කිව්වොත් අනේ මම මේ අවීචයේ මේ විදිහට ඉපදුනේ මේ වගේ පව්කම් කරේ මගේ අම්මා තාත්තා පෝෂණය කරන්න ඒ නිසා මට සමාව දෙන්න මට ගැලවීමක් හදලා දෙන්න කියලා කිව්වොත් එහෙම අවස්ථාවක් ලැබෙනවද? එහෙමත් නැත්නම් තමන්ගේ අම්මා තාත්තා හරි ඇවිල්ලා කියනවද අනේ අපේ මේ ධනංජානි අපි වෙනුවෙන් තමයි මේ පව් කරේ අධර්මචාරයේ යෙදුනේ විෂමාචාරයේ යෙදුනේ ඒ නිසා ඔහුට දඬුවම් දෙන්න එපා කියලා අම්මා තාත්තා ඇවිල්ලා කියනවාද? එහෙම කිව්වත් එහෙම කියන කෙනෙක් ඇත්තෙත් නැහැ. එහෙම කියන්නත් පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒතකොට එහෙම Tamanට ලැබෙන දඬුවම අහෝස් වෙලා යනවද නැති වෙලා යනවද? ධනංජානි කියනවා ස්වාමීනි එහෙම කිව්වා කියලා මට ගැලවීමක් එන්නේ නැහැ. අම්මා තාත්තා නිසා වුණත් පව්කම් කරොත් ඒක විපාකයේ ලැබෙනකොට ලැබෙනවාමයි. පින්වත්නි මේක අපි කවුරුත් දන්නවනේ. නම් මේ ප්‍රශ්නේම මේ පින්වතුන්ගෙනුත් ඇහුවොත් මේ පින්වතුන්ම උත්තර දෙවි. ඒක එහෙමම තමයි ධනංජානෙත් ඒ උත්තරේම තමයි දුන්නේ. මේ සත්‍ය පෙනිපෙනි නේද අවධානම දැක දැක පෙනිපෙනි බොහෝ දෙනෙක් මොකද කරන්නේ? ඇත්ත දැක දැක මිරිඟුව පස්සේ දුවනවා වගේ අර පැත්තේ ආලෝකයේ තියද්දී අඳුරු තියෙන පැත්තට ආලෝකයේ දිහා බල බලා දුවනවා වගේ බොහෝ දෙනෙක් මොකද කරන්නේ? ඇත්ත දැනගෙනත් වැරදි කරනවා. එහෙම මිනිස්සු නැද්ද මේ ලෝකේ? මේ කාරණා විදිහම ගන්නකො. දැන් තමන්ගේ අම්මා නිසා තාත්තා නිසා වැරදි කරන අය නැද්ද? තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරන්න කියලා අධර්මචාරී විෂමචාරී හැසිරෙන අය නැද්ද? තමන්ගේ දූ දරුවෝ නිසා තමන්ගේ අඹුවන් නිසා අධර්මචාරීව හැසිරෙන අය නැද්ද? සමහර වෙලාවට සමහර අය කියනවා අපි හොරකම් ආදිය නම් කරන්නේ නැහැ. අපි හොරු නෙවෙයි. අපි මහා පරිණාමාණයෙන් හොරකම් කරන්නේ නැහැ. නමුත් ඉතින් දරුවෝ වෙනුවෙන් යම් යම් අවස්ථාවන් වල අපිට හොරකම් කරන්න වෙලා තියෙනවා. සමහර අය දරුවන් නිසා හොරකම් කරනවා. සමහර අය බිරිඳ නිසා හොරකම් කරනවා. මෙන්න මේ වගේ දේවල් පින්වත්නි තමන්ගේ ජීවිතය තුල පවතිනවා නම් අර කියපු ඒ තැනකට වැටුනොත් ගැලවීමක් නම් කොහොමවත්ම ඉන්නේ නැහැ. කොහොමවත්ම ගැලවීමක් Tamanට කිසිසේත් නැති වෙන්නේ නැහැ. මොකද අනුන් නිසා හරි පවක් කරා නම් එතෙන්දී පව කරන්න මූලික උනේ Tamanගේ හිත. හිත මූලික වෙලා ඊට අනුරූප වූ ප්‍රතික්‍රියාවන් වල යෙදවීමක් මත ඒ Taman ඒ අකුසලයේ සිද්ධ කරා. අන්නේ අකුසලයේ සිද්ධ කිරීම නිසා ඒකේ දුක විඳින්න වෙන්නේ Tamanටමයි. එදාට අම්මා තාත්තාවත් අපව ගලව ගන්න එන්නේ නැහැ පින්වත්නි. ඒක තමයි ඇත්ත. ඉතින් මේක අපි කවුරුත් දන්නවනේ. මේ සත්‍ය අපි කවුරුත් දන්න. එහෙනම් මේක දැන දැන පෙනි තවත් තමන්ගේ ජීවිතේ කුමන හේතුවක් නිසාවත් වැරදකට පෙළඹෙනවා නම්
අපි ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරුව අහනවා 16න් නිසා, දසදස්සන් නිසා, ඒ වගේම තමන්ගේ ඥාතීන් නිසා, තමන්ගේ මිත්‍ර අමාත්‍යයන් හින්දා අධර්මචාරීව විසමචාරීව අධර්මචාරීව කියලා කියන්නේ අධාර්මිකව රැකී රක්ෂාවන් සිද්ධ කිරීම. ඒ වගේම සිද්ධ කරන රැකියාව තුළින් අධාර්මිකව ධනෙ උපයීම. අපි කියමුකෝ රාජ්‍ය සේවකයෙක් කියලා. දැන් රාජ්‍ය සේවයේ තමන් යෙදෙන්නේ ගන්න වැටුපට සරිලන විදිහට තමන් ඒ තමන්ගේ රාජ්‍ය සේවය සිද්ධ කරන්නේ නැහැ. මේ සිද්ධ කරන්නේ නැති වුනහම මොකද වෙන්නේ? අන්න එයා අධර්මචාරීව තමයි ඒ රැකියාව කරන්නේ. ඒ අධර්මචාරීවේ රැකියාව කරනකොට ඒ අය මොකද කරන්නේ? අර මහ මුහුදෙන් දිය බින්දුවක් අරගත්තාම මොකද වෙන්නේ කියලා අනිත් අයත් හොරකම් කරනවා. ඉතින් මම හොරකම් කරන්නේ. මම මොනවා හරි දෙයක් ගන්න මේ මට කණ්ඩය. මගේ දරුවන් පෝෂණය කරන, මගේ මේ බිරිඳ පෝෂණය කරන, මගේ අම්මා තාත්තා පෝෂණය කරන්න. අනේ ඒ වගේ සාධාරණ හේතු ටිකකුත් ඉස්සරහට තියාගෙන සමහර අය මොකද කරන්නේ? පුංචි පුංචි දේවල් අධර්මචාරීව තමා සන්තක කරගන්නවා. සමහර ලාවට ඔය අපි කියන්නේ ඔය පගා ගැනීම වගේ දේවල්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතනින් එහාට ගිහිල්ලා වෙනත් වූ කූට උපක්‍රම යොදමින් තමන්ගේ රැකියාව සිද්ධ කරන, ඊට අමතරව තමන්ගේම රැකියාවක් ගත්තත් අසාධාරණ ලෙස අයුක්ති සහගතව අන් අයට හානියක් වෙන විදිහට ඒ තමන්ගේ රැකියාවන් සිද්ධ කරනවා නම්, ව්‍යාපාරික කටයුතු සිද්ධ කරනවා නම්, එතෙන් එහාට ගියාම ඔය අවි වෙළඳාම, ඒ වගේම මාංශ වෙළඳාම ඔය ආදී වශයෙන් තියෙන මෙන්න මේ වෘත්තීන් වල යම් කෙනෙක් යෙදෙනවා නම් අන්න ඒක පින්වත්නි අධර්මචාරී. ඒක අධර්ම වූ හැසිරීමෙන් යුක්ත රැකියාවක්. දැන් විසමචාරී සමහර අය ඒත් එක්කම එයාගේ හැසිරීමත් ඊටාම නරකයි. අන් අය හිංසා පීඩා කරමින්, අන් අයට අයහපත කරමින්, අන් අයට වද හිංසා පමුණුවමින්, අන් අය පීඩාවට ලක් කරමින් තමයි සමහර අය හැසිරෙන්නේ. වගේම අනුන්ට අයහපත කරමින් නේද? ඔය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ට අයහපතක් වෙන, අනුන්ට දුකක් ඇති කරන දේවල් යම් කෙනෙක් කරනවා නම් අන්න ඒක අයහපතක් කියලා. එතකොට අන්නේ විදිහේ විසම හැසිරීම, ඒ කියන්නේ තමන්ටත් අයහපතක් වෙන විදිහේ, අනුන්ටත් අයහපතක් වෙන විදිහේ ඒ தত্ত্বය ඇති වෙන්නේ ආත්මාර්ථකාමීත්වය වැඩි වුණාම. මම්ම මේ தত্ত্বයට එන්න ඕනි, මම්ම උසස් භාවයටපත් වෙන්න ඕනි, මමම හම්බ කරන්න ඕනි, මමම කන්න ඕනි, මමම බොන්න ඕනි කියන මේ තැනට ආවහම ආත්මාර්ථකාමී වෙනවා. අනිත් අයට ඕනෙම දෙයක් වෙච්ච දෙන් අනිත් අය හිටියත් එකයි නැතත් එකයි, අනිත් අයට මොනවා වුණත් එකයි මොනවා නොවුණත් එකයි, මම මගේ දේ කරගන්නවා කියලා ආත්මාර්ථකාමියෝ බොහෝ දෙනෙක් කටයුතු කරනවා. අන්න ඒ වගේ අයට සිද්ධ වෙන්නේ විසමචාරී ස්වභාවයක් තමයි එයාගේ ජීවිතවල තියෙන්නේ. අනේ මෙන්න මෙහෙම කරන අය යන්නේ පින්වත්නි අපායේ අවීචී තමයි එයාට උපදින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දේවල් සිද්ධ කිරීමේදී සමහර අය දෙමව්පියෝ ඉස්සරහට දානවා, බිරිඳ නිසා සිද්ධ කරනවා, දරුවෝ නිසා සිද්ධ කරනවා, තමන්ගේ නෑයන් නිසා සිද්ධ කරනවා නේද? මේ ආදී මේ හේතුන් නිසා මේ අධර්මචාරීව විසමචාරීව හැසිරෙනවා. ඉතින් මේ කුමනාකාරයකින් සිද්ධ කළත් මොකද වෙන්නේ? ඒ අයට නම් ගැලවීමක් නැහැ. අර වගේ තැනකට ගියොත් මහා දුක් විඳින්න වෙනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ අහනවා, ඉතින් මේ විදිහට කළොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම වුණොත් Tamanටම නේද දුක් විඳින්න වෙන්නේ. දැන් Taman නිසා Taman පව් සිද්ධ කරනවා. Taman නිසා අධර්මචාරී වේදෙනවා. සමහර අය ඉන්න ගෙයක් හදාගන්න නේද? පදින්න වාහනයක් අරගන්න
එහෙමත් නැත්නම් තවත් සපවත් ජීවිත ගත කරන්ද කොතරම්නම් වැරදි විදිහට ධනිය උපයනවද? වැරදි විදිහට තමන්ගේ රැකියාවන් සිද්ධ කරනවද? ව්‍යාපාරික කටයුතු සිද්ධ කරනවද? මේ තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන්. එහෙම වුණත් ගැලවීමක් නැහැ පින්වත්නි. ඒත් එක්කම ගත්තොත් එහෙම විසමචාරී වෙනවනේ. තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මමම සැප විඳින්න ඕනේ. අන්නට ඕනේ දෙයක් වෙච්ච දෙයක්. මෙන්න මේ වගේ අදහස් උදහස් ඇතිව ඊටාම නරක විදිහට ජීවිතය ගත කරන අය ඉන්නවා. අන්න එහෙම ඊටාම නරක විදිහට ජීවිතය ගත කරන අයට තමන් නිසා මේ දේ කළා කියලා අපායට ගියොත් එහෙම අවීචියට වැටුනොත් එහෙම ගැලවීමක් නැහැ. පින්වත්නි අපි මේකත් ඊටාමත්ම අවධානයෙන්ම කල්පනා කළ යුතු දෙයක්. අපි මේ ජීවිතේ දැන් ඇත්තටම කල්පනා කරලා බලන්න අවුරුදු 100ක්නේ. උපරිම අවුරුදු 100යි. දැන් වර්තමාන කාලේ ගත්තොත් අවුරුදු 80යි 70යි ওই මට්ටමේ උපරිම ආයු ප්‍රමාණය අපේ තියෙන්නේ. මේ තරම් කෙටි කාලයක් වෙනුවෙන් මේ කෙටි කාලයක් තුලදී විඳින්න තියෙන සැප වෙනුවෙන් අපි මොකද කරන්නේ? කල්ප ගානකට දුක් එකතු කර ගන්නවා. මේ කෙටි කාලය සැපවත් මේ ජීවිතේ තියන්න ඕනේ කියන මෙන්න මේ නැතේ ඉඳගෙන කල්ප ගානකට අපේ ජීවිතේට අපි දුක් එකතු කර ගන්නවා. ඒතර මොකද වෙන්නේ? දැන් මිනිස් වෙලා ඉන්න අපිට අතීත භවය ගැන සිහිපත් කෙරෙන්නේ නැහැ. කොහේ හිටියද මොනවා කරාද මොකවත් මතක් වෙන්නේ නැහැ. නමුත් ඔය പ്രേත විශ්යන් වලට ගියාම ඒ වගේම අවීචයට ගියාම මේවා පින්වත් එකින් එක මතක් වෙනවා. එකින් එක මතක් වෙනවා. ඒ මතක් වෙන එක ඔක්කොටම වඩා අමාරුයි. දැන් අපේ ජීවිත කල්පනා කරන ඔබේ ජීවිතය කල්පනා කරලා බලන්න. අතීතයේ තමන් මොනවා හරි තමන්ගේ අතින් විසුදුන වැරදීමක් අපහසුතාවයක් අයහපතක් ගැන තමන්ට දැන් මතක් වෙනකොට තමන්ට ඒක දරන්න බැරි වේදනාවක් එනවනේ. අනේ මම මෙහෙම කරා අර එහෙම කරා මට මෙහෙම නොකරන්නයි තිබ්බේ මම මෙහෙම කරානේ අනේ මං බොහොම නරක කෙනෙක් නේ කියලා ඒ පසුතැවීම පින්වත්නි ඔක්කොටම වඩා බරපතල වෙනවා. දැන් පසුතැවීමත් එක්ක විඳින්න දුකක් අපිට ඇති වුණොත් ඒක හේතු කොටගෙන ඒක ඊටත් වඩා මානසික සහ කායික පීඩාවක් වලට පත් වෙනවා. එතකොට පින්වත්නි අර අවීචයට ගියාම ওই പ്രേත ආදී තැන් වලට ගියාම අතීතේ අර පේනවා හරියට යමක් දිහා බලන් ඉන්නා වගේ. මම එදා මෙහෙම මම කරානේ කියලා Tamanට හිතෙනවා. එහෙම නොකර මට මෙහෙම කරන්නනේ තිබ්බේ කියලා Tamanට හිතෙනවා. එතකොට මොකද වෙන්නේ? නොකල හොඳ පිළිබඳව Tamanට ලොකු උපසිතවීමක් ඇති. ඒ කියන්නේ චිත්ත පීඩා උපරිමයෙන් තියෙනවා. කල නරක පිළිබඳව Tamanට මතක් වෙන එකින් එක මතක් වෙනවා පින්වත්නි. ඒක තමයි ඒවැ ලැබෙන දඬුවම. ඒවැ ලැබෙන්න දෙන එක දුකක් තමයි කායික පීඩාවන් වලට අමතරව ලැබෙන තව එක දුකක් තමයි ඒ මානසික පීඩාව. දැන් කවුරු හරි කෙනෙක් පින්වත්නි අපිට පහර දෙනවා අපි කරපු වැරද්ද නැවත නැවත කියමු. ඔබ මෙහෙම කරා, ඔබ මේ වැරද්ද කරා. ඒ නිසා තමයි මම ඔබට මෙහෙම ගහන්නේ කියලා අපේ හිසට පහර දෙනවා. ඒක ආය මතක් කර කර ආය ඒක මතක් කර කර දඬුවම් දෙනවා. ඒ වගේ තමයි පින්වත්නි අවීචී වුණත්. ඒ වගේ තැනට ගියාම ඒ දුක විඳින්න අවස්ථාව සැලසෙනකොට ඒ අය ප්‍රකාශ කරන ඔබ මේ වගේ අකුසලයක් කර උඹට ඒ නිසා තමයි මේ දුක විඳින්න වෙන්නේ. මේ අකුසලයේ විපාකයේ තමයි ඔබ විඳින්නේ කියලා පහර දීම්, උල්ලැනීම්, ඒ වගේම ලෝධිය පැවීම්, ලෝධිය තියෙන ඒ කටාරම් වලට ගිල්වීම්, කටිඹුල් ගස්වල නැග්වීම්, අසිපත් නිරයන් වලට යොමු කිරීම, ඒ වගේම ලෝධිය ගංගාවන් වලට දැමීම මේ හැම දෙයක්ම කරනකොට කායික පීඩාවක් දෙනවා. ඒ වගේම පින්වත්නි ඊට වඩා මානසික පීඩාවක් දෙනවා. මේ තැන්වලදී Tamanට මතක් වෙනවා අනේ මං එදා මෙහෙම දෙයක් කරානේ කියලා. එතකොට පින්වත්නි ඒ හිතට මොන තරම් අසරණ භාවයක් දැනෙනවද? ඉතින් ඒ වගේ අපායේ අවීචී ඉපදුන කෙනෙක් එතනින් පස්සේ දැඩි අධිෂ්ඨානයක් ගන්නවලුනේ. මම මෙතනින් නිදහස් වුණ ගමන් මම
ජීවිතේ කුසලයෙන්ම ගත කරනවා කියලා දැඩි හැඟීමක් ඇති කරගන්නවා. මගේ ජීවිතේ මං කිසිම වැරද්දක් වෙන්න මං ඉඩක් තියන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් වීරයක් අරගෙන එහෙම යයිට හිතෙනවා. ඇයි? එතන මානසික දුක් පීඩා විඳිනකොට. ඒක අපිට දැනෙන්නේ නැත්තේ අපිට අතීතය ගැන මෙනෙහි කිරීමක් නැහැ. අපිට පේන්නේ අපේ ඉස්සරහා තියෙන අඩි 2-3 තරම් ඒ ඉදිරිය පමණයි. නමුත් අනාගතයේ පින්වත්නි අපිට දකින්න පුළුවන් නම් අපි කරන වැරදිවල විපාක අපි පින්වත්නි මොහොතකටවත් අපි අකුසල් සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට ඒක දැනෙන්න ඕනි. අපි මේ ගැන කල්පනා කරන්න ඕනි. එතකොට Tamante ඒ තැන්වලදී මතක් වෙනවා නේ මං අම්මට මෙහෙම කරා තාත්තට මෙහෙම කරා මගේ බෙලින්දර ස්වාමියාට මෙහෙම කරා මම මේ අකුසල් කරා කියලා මතක් වෙනවා. ඉතින් ඒත් එක්ක මහා දුක් ගොඩක් මානසිකවත් ඇති වෙනවා. ඒත් එක්කම ඒ වාට කර්මානුරූපව සකස් වෙන දුක් රාශියකුත් Tamante විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා එවැනි වූ තත්යකට තමයිපත් වෙන්නේ අපේ ජීවිතය අධර්මචාරීව විසමචාරීව ගත කළොත්. මේ කය පිනවන්න කියලා පින්වත්නි කවදාකවත් අකුසලයක් නම් කරන්න පෙළඹෙන්න එපා. මේ කය පිනවන්න කියලා අපි අකුසලයක් කරනව තරම් මෝඩකමක් තවත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ කයේ කිසිම තැනක් නැහැ පින්වත්නි හොඳයි කියලා ගන්න කියලා. මේ කයේ කිසිම තැනක් නැහැ හරයක් කියලා ගන්න කියලා. මේ කයේ කිසිම තැනක් නැහැ වටිනවා කියලා ගන්න කියලා තැනක්. හැම තැනම බැලූ දැන් අසුචි පෙරුණු ගඳ ගහන මුළු ශරීරයම ඊ타ත්ම අශෝභන වුණු ස්වභාවයකින් තමයි පවතින්නේ. ඒ වගේ කුණු කයක් වෙනුවෙන් අපි සංසාරේ දුක් විඳින්න හේතු සකස් කර ගන්නවා කියන්නේ ඒක මොන තරම්නම් මෝඩකමක්ද. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක මේ මිල්න සුඛයක් කියලා. ඉතින් අන්න මේ අකුසලයන් තමන් කුමන හේතුවක් නිසා සිද්ධ කළත් කුමන අරමුණක් නිසා සිද්ධ කළත් විපාකය තමන්ට විඳින්නම සිද්ධ වෙනවා. ඒ එදාට ළඟ ඉන්න යාළුව කවුරුවත් එන්නේත් නැහැ. ඒ දුක දැක්කොත් කවදාකවත් මට නම් ටිකක් දෙන්න කියලා ඉල්ලන්නෙත් නැහැ. පුළුවන් තරම් එවෙන් ඈත් වෙන්නමයි බලන්නේ. ඉතින් එහෙම තැනකට යන්න ඕනේ වර්තමානිනුත් එහෙමනේ. සමහර වෙලාවට එකට ඉඳගෙන හැම දෙයකටම ඕනි දෙයකට අපි ඉන්නම් බය වෙන්න එපා. අපි තනි කරන්නේ නැහැ කියන අය Tamanට මොකක් හරි කරදරයක් වුණාම Taman අමාරුවේ වැටුණු වෙලාවක අහකවත් බලන්නේ නැතිව ඉන්න අය ඉන්නවනේ පැත්තවත් බලන්නේ නැතුව ඉන්න අය. අදුමතර මෙහෙමවත් හොයාගන්න බැරි අය ඉන්න මේ සමාජයක ඉතින් අනාගතයේදී අර වගේ තැනකට වැටෙනොත් නේ එහෙම ඒ අයට එන්න පුළුවන් කමකුත් නැහැ දකින්න පුළුවන් කමකුත් නැහැ. මොකද ඒ වගේ තැනකට වැටෙනොත් එහෙම Tamanට එතනින් එහාට කිසිම පිළිසරණක් හවු හරණක් නැහැ. මොකද අද නම් අපි ඉන්න තැනක ඉඳගෙන මොකක් හරි අපිට අසරණ භාවයක් දුකක් පීඩාවක් ඇති වුණොත් අඩුම තරමේ කෑ ගහලා කියන්න හරි පුළුවන් කමක් තියෙනවා නේද? කන්න නැතුව බොන්න නැතුව මොනවා හරි දුකකින් ඉන්නවා නම් කෑ ගහලා කියලා ඉල්ල ගන්න පුළුවන්. කාගෙන් හරි මොනවා හරි තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අපි හිතමු අපේ යම් කිසි විදිහකින් ඉන්න සමාජයේම දුක් විඳින සමාජයක්. ඒ හැමෝටම කන්න නැහැ, බොන්න නැහැ, අඳින්න නැහැ, පළඳින්න නැහැ. එතකොට අපි කාගෙන්ද ඉල්ලන්නේ? ඉල්ලන්න කෙනෙක් නැහැ. ලබා දෙන්න කෙනෙක් නැහැ. පින්වත්නි අපායෙත් එහෙම අවීචියෙත් එහෙම තමයි. අවීචිය ඔක්කොම අසරණද නැද්ද? ඔක්කොම අසරණයි. එක්කෙනෙක් දිහා බලනවා මෙයාගෙන් මට පිළිසරණක් වෙයිද කියලා බලාගෙන ඉන්න එයත් මම විඳිනම දුකම විඳිනවා. තව එක්කෙනෙක් දිහා බලනවා අනේ මෙයා මට පිළිසරණක් වෙයිද කියලා මෙයාගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයිද කියලා එයත් මොකද කරේ? එයත් ඒ දුකම තමයි විඳින්නේ. පින්වත්නි ඔක්කොම අසරණයි. ඊළඟට එතෙන්ට එන්නේ යම් කිසි විදිහකින් යමපල් වෙන යමපල්ලන්ගෙන් උදව්වක් ඉල්ලනවා මට තිබහයි කියනවා. තිබහයි කිව්වහම මොනවද දෙන්නේ? ලෝධිය දෙන්නේ. බඩගිනේ කිව්වහම මොකද දෙන්නේ? ලෝහ ගුලි දෙන්නේ. බලන්න පින්වත්නි හවු හරණක් නැතුව අපිට විඳින්න වෙන දුක
මොන විපාකද මේ? පාපයන් විපාක. අද 100ක් ජීවත් වෙන ජීවිතය 50ක් ජීවත් වෙන ජීවිතයට සැප ලබා දෙන්න අකුසල කරලා ඒ තුලින් කල්ප ගානකට දුක් අපි එකතු කරගන්නවා. ඒ නිසා මෙන්න මේ தත්ත්වය අපිට හැඟීමක් විදිහට අපේ හිත තුළ එන්න ඕන පින්වත්නි. හැඟීමක් විදිහට හිතට මේවා දැනෙනකොට අපිට පාපය නම් එපෝ කියලා දුවන්න හිතෙනවා. පාපයේ පැත්ත බලන්නවත් හිතෙන්නේ නැහැ. හැම වෙලාවෙම ධර්මයේම පැත්ත ප්‍රගුණ කරන්න කුසල් පැත්තේම ජීවිතය ගත කරන්න Tamanට ඌමනාව ඇති වෙනවා. ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිට මේ කාරණා පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක්ට තියෙනවා කුසලයේ ජීවිතේ එකතු කරගන්න පුළුවන් අකුසල් නොවන ඒ වගේම අම්මා තාත්තා දසිදස්සන් තමන්ගේ දූ දරුවන් නෑයන් මෙන්න මේ පිරිස් පෝෂණය කරන්න පුළුවන් ධාර්මික වුණ පින් සහගතව ජීවිතය ගත කරන්න පුළුවන් අකුසල් නොකර ගත කරන්න පුළුවන් කර්මාන්ත ලෝකයේ පවතිනවා. එවැනි වූ රැකියාවන් තියෙන එවැනි වූ ජීවන රටාවන් වලට එවැනි වූ ජීවන රටාවන් තියෙනවා. එතකොට බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක් අධර්මචාරීව හැසිරෙනවා නම් ඒ වගේ විසමචාරීව හැසිරෙනවා නම් යම් කෙනෙක් ධර්මචාරීව සහ සමචාරීව හැසිරෙනවා නම් මේ දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ? ධනංජානී වෙලාව කියනවා ස්වාමීනි ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මචාරීව සහ සමචාරීව හැසිරෙන කෙනා. ඒ කෙනා බොහොම ශ්‍රේෂ්ඨයි. දැන් අම්මා තාත්තා රැක ගන්නට ධර්මචාරීව හැසිරෙන්න පුළුවන් මේ ලෝකේ කර්මාන්ත තියෙනවා. අබදරුවන් පෝෂණය කරන්න පුළුවන් ධාර්මික වූ කර්මාන්ත තියෙනවා. පින් ඇති කරගනිමින් පාපයන්ගෙන් වැළකෙමින් කටයුතු කරන්න පුළුවන් කර්මාන්ත තියෙනවා. ඒ වගේ තමන්ගේ නෑදෑයන්ට සංග්‍රහ කරන්න පුළුවන් කර්මාන්ත තියෙනවා. දැන් නෑදෑයන්ට සංග්‍රහ කරනවා කියනකොට මිත්‍රයන්ට සංග්‍රහ කරනවා කියනකොට අද බලන්න බොහෝ දෙනෙක් මොකද කරන්නේ? අකුසලයේම සමාදම් වෙමින් අකුසලයට අන් අය සමාදම් කරව ගන්නවා. සාදයන් පවත්වමින් මද්ද්‍රව්‍ය ආදී දෙනවා කියන්නේ මොකද්ද? ඒක සංග්‍රහයක් විදිහට දකිනවා කියන්නේ මොකද්ද? අනාගතයේ ලෝධිය බොණ්ඩ පාර තමනු සකස් කරගනිමින් අන් අයට සකස් කර දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ தත්ත්වයට වැටෙන්නේ නැතුව ධාර්මික වූ කර්මාන්ත සමචාරී හැසිරීම ඇති කරගෙන හැම යුතුයකමක්ම කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔය කියන විදිහට අද කරන්න බෑ කියලා ඒක පින්වත්නි අමූලික බොරුවක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් ධාර්මිකව ජීවත් වෙන්න බෑ. යහපත් වූ චර්යා රටාවක් ඇතුව අපිට වාසය කරන්න බෑ. එහෙම කියලා කවුරු හරි කියනවා නම් ඒක අමූලික බොරුවක්. ඒක නොහැකියාවක් මත කියන දෙයක්. හැකියාවක් තියෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. එහෙම ජීවිතේ ධාර්මිකව ගත කරන සමචාරීව ගත කරන මිනිස්සු ඉන්නවා. හැබැයි සාපේක්ෂව අතීතයට වඩා අද ටිකක් අමාරුයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණාට පස්සේ තිරිසන් ස්වභාවයකට ඇතම් බොහෝ පිරිසගේ මානසිකත්වය වැටෙනවා කියලා. එවැනි සමාජයක ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එක බැරි කමක් නෙවෙයි පුළුවන්. ඒ විසම සමාජයේම අපිට ධර්ම දූතයෙක් බවට පත් කරගනිමින් අපේ හැසිරීම රටා අපිට ධර්මානුකූලව හිතලා සකස් කරගන්න පුළුවන්. එහෙම කරන්න බැරි කමක් නැහැ. ඌමනාවක් තියෙනවා නම්, වීරියක් තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම්, තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා නම් කරන්න බැරි කමක් නැහැ පින්වත්නි. කරන්න පුළුවන්. ඒ නිසා
එවැනි වූ කර්මාන්ත මේ ලෝකයේ පවතින බව සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම කතාව ඇති වුණාම සරියුත් හාමුදුරුවන්ට වන්දනා කරලා මේ ධනංජානි යනවා. ගිහිල්ලා බොහෝ ටික කාලයක් ගියාට පස්සේ ධනංජානි ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ තමන්ගේ අතවැසියෙක් ආමන්ත්‍රණය කර කියනවා දැන් බලන්න ධනංජානිට මතක් වුණානේ බුදුහාමුදුරුවෝ. ධනංජානිට මතක් වුණානේ සාරිපුත් හාමුදුරුවෝ කියනවා මගේ වචනයෙන් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. මගේ වචනයෙන් ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න. වන්දනා කළා ධනංජානි බුදුරජාණන් වහන්සේටවත් එන්න කියන්න කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේට වඩින්න කිව්වේ නැහැ. ධනංජානි කියනවා අනේ මම ඉන්නේ අමාරුවෙන් පුළුවන් නම් සරියුත් මහරහතන් වහන්සේට කියන්න මාව ඇවිල්ලා බල්ලා යන්න කියලා. පින්වත්නි අපේ ජීවිතය අපි කෙනෙක්ට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සැලකුවොත් ඒ කෙනා ආසරණ වෙන වෙලාවක අපිව හොයාගෙන එනවා පින්වත්නි. අන්නේ අපි වෙලාවක නොහිතන යමක් යම් කෙනෙක්ගේ හිතකට වදින්න අපි කිව්වොත් යහපත් වූ දෙයක් ඕනිම වැරද්දක් කරන කෙනෙක් වුණත් ඒක නා ආසරණ වෙන වෙලාවටම Tamanට පිහිටක් කරුණාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා පිහිටක් ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මතක් වෙනවා. මචං කාරුණිකව සලකන්න අපි හැමෝම උනන්දු වෙන්න ඕනේ. ඒ වෙලාවේ මතක් වුණේ සරියුත් හාමුදුරුවෝ එන්න කියන්න කිව්වා මාව බල්ලා යන්න. සරියුත් හාමුදුරුවෝ ඒ වෙලාවේ වැඩම කරනවා. වැඩම කරාම අහනවා ධනංජානි කොහොමද ඔබේ රෝගිය දැන් හොඳයිද? අනේ ස්වාමීනි මොන හොඳක්ද? එන්නම රිදෙනවා. ස්වාමීනි මගේ හිසේ දැනෙන වේදනාව බලවත් පුරුෂයෙක් උලකින් මගේ හිසට දරුණුවටම පහර දෙනවා වගේ මගේ හිසේ කැක්කුමක් තියෙනවා ස්වාමීනි. බලවත් පුරුෂයෙක් වරපටකින් මුළු හිසම වෙලලා දෙපැත්තට අදිනවා වගේ වේදනාවක් මගේ හිසේ දැනෙනවා ස්වාමීනි. මස් කපන කෙනෙක් ඒ මස් කැත්තකින් මගේ බඩ කපනවා වගේ වේදනාවක් ඇති වෙනවා. ස්වාමීනි බලවත් පුරුෂයෝ දෙනේ දුබලෙක් අඟුරු වලක් ගාවට ගිහිල්ලා ඒ කෙනාව ඒ අඟුරු වලේ ඒ ගෙනිය වූ අඟුරු වලේ ඔබමින් ඒ තවනවද අන්නේ වගේ දැවිල්ලක් මගේ මේ ශරීරය පුරාම ඇති වෙනවා. මේක පින්වත්නි අපි කාටත් මරණ මංචකයේදී අත්විඳින්න වෙන අත්දැකීමක්. බොහෝ සූත්‍ර දේශනාවන් වල අපිට මේ தত্ত্বය මෙවැනි වූ ස්වභාවයකට පත්වීම පිළිබඳව හමු වෙනවා. අපේ අනේවිල සිටුතුමා මරණාසන්න වෙලාවේ මේ වගේම ප්‍රකාශයක් සිදු කරනවා. ඒ වගේ මේ ධනංජානිත් ඒ වගේ ප්‍රකාශයක් සිදු කරනවා. ඉතින් අපටත් එවැනි වූ தত্ত্বයක් ඉදිරියේදී තියෙනවා. හරියට අපි හිත හරියට සකස් කරගෙන හිටියේ නැත්නම් මේ අවස්ථාවන් වල ඇතින වේදනාවත් එක්ක අපි ගැටි අපි ඊ타ත්ම ශෝක වූ තත්ත්වයකටපත් වෙන ඒකම හේතුවක් වෙන්න පුළුවන් ඊළඟ භවයේ දුක්ඛිත වූ තනක ප්‍රතිසන්දිය ලබන්නට. ඉතින් ධනංජානි මෙහෙම කියනවා ඒ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ අහනවා දේශනා කරනවා කල්පනා කරනවා මේ ධනංජානි මෙහෙම හිටියොත් යන්නේ නරක තැනකට ඒ නිසා මේ කෙනා හොඳ තැනකට ගන්න ඕනේ කියලා උන්වහන්සේ මොකද කරන්නේ ධනංජානිට කියනවා ධනංජානි අවීචයද අවීචයයි තිරිසන් ලෝකයයි ගත්තොත් වැඩිපුරම හොඳ කොහෙද ස්වාමීනි තිරිසන් ලෝකේ හොඳයි තිරිසන් ලෝකයයි പ്രേත ලෝකයයි ගත්තොත් එතනින් වඩා හොඳ මොකක්ද ස්වාමීනි මේ പ്രേත ලෝකේ പ്രേත ලෝකයයි මනුස්ස ලෝකයයි ගත්තොත් එතනින් වඩා හොඳ මොකක්ද ස්වාමීනි මනුස්ස ලෝකය මනුෂ්‍ය ලෝකයයි චාතුම් මහා රාජික දිව්‍ය ලෝකයයි ගත්තොත් වඩා හොඳ මොකද්ද ස්වාමිනේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකය. කොහොම ගිහිල්ලා තාවතින්සය ඒ වගේම යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මින්ත වසවත්තිය එකින් එකට එකින් එකක් උසස් වෙන ආකාරය ධනංජානිගෙන් අහලා අවසානයේ අහනවා ධනංජානි
පරිනිම්මිත වසවත්තේද හොඳ? එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයේද? ස්වාමීනි බ්‍රහ්ම ලෝකයේ හොඳයි. ඉතින් ඒ වෙලාව උන්වහන්සේ කල්පනා කරනවා බමුණෝ නම් බ්‍රහ්ම ලෝකේ යන්න තමයි කැමති. ඒ නිසා මෙයාව බ්‍රහ්ම ලෝකයේ මම බ්‍රහ්ම ලෝකයට මේ කෙනාව යොමු කළ යුතුයි කියලා උන්වහන්සේ මේ බමුණාව තිසරණයේ පිහිටවලා මේ බමුණාට බ්‍රහ්ම ලෝකයට යන්න අවශ්‍ය කරන ඒ අවවාදය ලබා දෙනවා. මෛත්‍රී සිතින් ඒ සියලු දෙසාවන් පතුරවා යම් කෙනෙක් වාසය කරනවා නම් ඒ මහග්ගත වූ ඒ අවෛරී අව්‍යාපාද සිත හේතු කොටගෙන ඒ කෙනාට බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් කමක් තිබෙන බවත් කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණාංගයන්ගෙන් යුක්තව ඒ දස දෙසාවටම මේ මහග්ගත හිත පතුරවමින් යම් කෙනෙක් වාසය කරනවා නම් අනේ කෙනාට බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන් බව ප්‍රකාශ කරමින් ඒ බමුණාව ධ්‍යාන මට්ටමකට ඒ ධ්‍යාන හිතක ධානයකට පත් කරමින් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් සුදුසු කෙනෙක් බවට පත් කරමින් උන්වහන්සේ නැවත වැඩම කරනවා. නොබෝ වෙලාවකින් මොකද වෙන්නේ? මේ ධනංජානි මරණයට පත් වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. බලන්න මේ ධර්මයේ ඇති ආශ්චර්ය සහ කල්යාණ මිත්‍රයන්ගේ ඇති ආශිර්වාදය මේ බමුණාට අපාය යන්න හිටපු කෙනා දිවි ලෝකේ මේ බ්‍රහ්ම ලෝකේ යවුවේ කවුරු හින්දා? සත්පුරුෂයන් නිසා. ඉතින් ඒ නිසා එවැනි වූ සත්පුරුෂයන් වැඩ සිටින ශාසනයකයි පින්වත්නි අපි හැමෝම ඉන්නේ. හැමෝම ඉන්නේ. ඒ ශාසනයේ අපි වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මේ බමුණාව ඒ විදිහට පිළිහිටවල වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ මේක දැකලා වික්ෂුන් වහන්සේලාට කියනවා ඇවැත්නි ධනංජානිව ඊටාම උසස් වූ තත්ත්වයකට පත් කරන්න පුළුවන්කම තියද්දි ලාමකුණ බ්‍රහ්ම ලෝකයක උපදින්නට විතරක් හේතු සකස් කරලා සාරිපුත්‍රයන් වහන්සේ වැඩම කළා කියනවා. ඉතින් ධනංජානි ඊට වඩා ඉස්සරහට අරයි යන්න තිබ්බා. ඒ කියන්නේ මාර්ගඵල අවස්ථාවකට අරයි යන්න තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් සරියුත් හාමුදුරුවෝ වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ බව පැහැදිලි කරලා කියනවා සාරිපුත්ත ධනංජානි කල්ුවේ කරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියලා. ඉතින් එතෙන්දිත් පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය සරියුත් හාමුදුරන්ට අර කාරණාව එතෙන්දි පැහැදිලි වුණේ නැහැ. ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානෙ හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයාගේ හේතු සම්පත් දැකලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් අපි කවුරුත් පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතයට ගන්න තියෙන මේ ගුණ ධර්මයන් ඇති කරගෙන ඒ මෛත්‍රී සහගත සිත් ඇති කරගෙන කරුණා මුදිතා උපේක්ඛාදී ගුණ ධර්මයන් ජීවිතයට එකතු කරගෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන උපරිමයෙන් ශක්තිය යොදලා අකුසලයෙන් වැළකීලා කුසලයෙන් ජීවිතය ගත කරමින් ධර්මචාරීව ගත කරමින් ධර්ම සමචාරීව ජීවිතය ගත කරමින් අපි නිවන අවබෝධ කර ගැනීමටයි අපි හැමෝම උනන්දු වෙන්නට ඕනේ, උත්සාහවන්ත වෙන්නට ඕනේ. මේ උත්සාහය, ඒ වීරිය, ඒ නුවණ මේ පින්වත් හැමදෙනා තුළම පවතිවා. මේ ජනිත කරගත්ත කුසලය දේශනාමය වශයෙන්, ශ්‍රවණමය වශයෙන් අපි ජනිත කරගත්ත කුසලය මෙලොව ආයුරාරෝග්‍ය සම්පත් ලැබීමට හේතුවක් වේවා. අපිට සංසාර දුකින් අත මිදී ලැබෙන අජරාමර නිවනම සාක්ෂාත් කරගන්නට මේ කුසල ධර්මයන් අප කාටත් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා.